හරි. අපි සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලියමු උතන. මේක 1 2 මෙතන බලන්න මේක ඉලෙක්ට්‍රෝන ගන්නට මේක ඉලෙක්ට්‍රෝන ගන්න තමයි අපි දන්නවනේ අර රෙඩොක්ස් ප්‍රතික්‍රියාවලදී රෙඩොක්ස් ප්‍රතික්‍රියාවල අර්ධ ප්‍රතික්‍රියා දෙක එකතු කරනකොට ඉලෙක්ට්‍රෝන සමාන වෙන්නේ. ඒ කියන්නේ ඔක්සිකරණය වෙන එක්කෙනා පිට කරන ඉලෙක්ට්‍රෝන ගාන ඔක්සිහරණය වෙන එක්කෙනා ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගානට සමාන වෙන්නේ. තේරුණාද? එතකොට මේකේ පළවෙනි ප්‍රතික්‍රියාව මේක ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ ප්‍රතික්‍රියාවයි. එතකොට ඔක්සිහරණ ප්‍රතික්‍රියාවේදී ඉලෙක්ට්‍රෝන 4ක් ගන්නවා. මෙයා ඉලෙක්ට්‍රෝන 4ක් පිට කරලා තියෙනවා. එහෙනම් 1 වැඩි කිරීම 2 දාන්න 2. හරි නේද? අපි සමස්ත ප්‍රතික්‍රියාව ඔහොම ලියනවා මේ 2යි mg ඝනය ධන O2 ධන 2යි H2O 4යි E කියන එක මම ලියන්නේ නැහැ. කැපිලා යනෝනේ ඉලෙක්ට්‍රෝන. එතන මේ ඇටි ලියන ප්‍රීඩම බින්දා 2යි mg2 aq මේක ගෑස් මේක ලික්විඩ් 4යි OH aq හරිද? ඔය විදිහට නේ. තේරුණාද ඒ ටික? හරි. මොකද ලියන්නේ පුතේ? හරි. හරි. D කොටසෙන් අහනවා කෝෂයේ විද්‍යුත් විච්ඡේදය ලෙස මැග්නීසියම් ක්ලෝරයිඩ් වෙනුවට මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය වෙනුවට එම සාන්ද්‍රණයෙන්ම යුත් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් භාවිතා කළහොත් කුමක් නිරීක්ෂණය කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේද? ඔබගේ පිළිතුර කෙටියෙන් පැහැදිලි කරන්න. කෝෂයේ විද්‍යුත් විච්ඡේදය විදියට මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය වෙනුවට එම සාන්ද්‍රණයෙන්ම යුත් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් භාවිතා කළහොත් කුමක් නිරීක්ෂණය කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේද? ඔබගේ පිළිතුර කෙටියෙන් පැහැදිලි. කෝෂයේ ක්‍රියාත්මක වෙනවද මේ සෝඩියම් ක්ලෝරයිඩ් දැම්මොත්? දැන් අපි ඉලෙක්ට්‍රෝඩයක් හදද්දී ඉලෙක්ට්‍රෝඩේ ද්‍රාවණේ මොන ද්‍රාවණයකද ඉලෙක්ට්‍රෝඩේ ගිල්වන්නේ? එම ලෝහයේම අයන් ද්‍රාවණයකට. මෙතන මැග්නීසියම් ලෝහය දැම්මනම් මෙතන තියෙන්න ඕන මැග්නීසියම් අයන ද්‍රාවණය. එහෙම නේද? මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩය හදන්න එහෙනම් මැග්නීසියම් අයන ද්‍රාවණයක් තියෙනවා. එතකොට දැන් සෝඩියම් ක්ලෝරයිඩ් දැම්ම කියලා මැග්නීසියම් අයන එනවද? නැහැනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝඩය එතන ක්‍රියාත්මක වෙන්නේ. තේරුණාද? එතකොට ඉලෙක්ට්‍රෝඩය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නේද?
හරි යන්නේ. දැන් එතකොට මැග්නීසියම් අයන් ද්‍රාවණයක් දාන්න ඕන මේ ඉලෙක්ට්‍රෝඩය හදන්න. එතකොට සෝඩියම් අයන් ද්‍රාවණයක් දාලා හරියන්නේ නැහැ. මෙතන දාලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කෝෂය. හරි ලියන්න යටින් D කොටසට අදාළව කෝෂය ක්‍රියාත්මක නොවේ. කෝෂය ක්‍රියාත්මක නොවේ. ලියන්න ඉලෙක්ට්‍රෝඩ ලියන්න ඉලෙක්ට්‍රෝඩයක් ක්‍රියා කිරීමට එම ඉලෙක්ට්‍රෝඩය ක්‍රියා කිරීමට ලෝහ කූරක් එම ලෝහයේම අයන ද්‍රාවණයක ගිල්වා තැබිය යුතුයි. එනම් මෙහි මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩය ක්‍රියා කිරීම සඳහා මැග්නීසියම් අයන ද්‍රාවණයක් තිබිය යුතුය. මැග්නීසියම් ක්ලෝරයිඩ් වෙනුවට සෝඩියම් ක්ලෝරයිඩ් යෙදීමේදී මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩය ක්‍රියා නොකරයි. තේරුණාද? E කොටස. ඉහත කෝෂය පරිපථයකට සම්බන්ධ කළ විට නිපදවන ධාරාව කාලයත් සමග ක්‍රමයෙන් අඩු වෙනවලු. ධාරාව සතුටුදායක මට්ටමකට නැවත ඉහළ නැංවීම සඳහා භාවිතා කළ හැකි ක්‍රම දෙකක් සඳහන් කරන්න. ඔබ සඳහන් කළ ක්‍රමවල පදනම කෙටියෙන් පැහැදිලි කරන්න. හරිද? මේ කෝෂය සම්බන්ධ කළා ඉතින් බාහිර පරිපථයකට සම්බන්ධ කරා කියන්නකො. ඉතින් දාන බල්බ් එක. බල්බ් එක පත් වෙනවා. මේක හරහා ධාරාව හොඳට යනවා නම් බල්බ් එක හොඳට පත් වෙනවා. ධාරාව අඩු වෙනවා බල්බ් එක පත් වෙනවා. අඩු වෙනවා ක්‍රමයෙන් අඩු වෙනවා බල්බ් එකේ දැල්වීම දීප්තිය අඩු වෙනවා. එතකොට මේ බල්බේ දීප්තිය අඩු වෙන ක්‍රමයෙන් ධාරාව අඩු වීමෙන් හින්දා ධාරාව අඩු වෙනවා කියන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ක්‍රමයෙන් අඩු වෙනවා කියන එක. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. ඒ කෝෂ ප්‍රතික්‍රියාව අඩු වෙන්න හේතුව මොකක්ද? මෙතන ඇත්තටම තියෙන සමතුලිතයක් අපි මේ සමතුලිතය ඊටපස්ස ප්‍රතික්‍රියාව ඇත්තටම මෙතනදී කෝෂ ක්‍රියා කිරීමේදී සිද්ධ වෙන්නේ නැහැ. ඉදිරි ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. තේරුණා? ඒකින්ද අපි පසුපස ප්‍රතික්‍රියාව දාන්නේ. ආපසු ප්‍රතිවර්තී කළා දාන්න යන්නේ නැහැ. එතකොට දැන් මෙතෙන්දී මැග්නීසියම් ඝනය මේකට දැම්ම කියලා ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවද? නැහැ. මැග්නීසියම් අයන සාන්ද්‍රණය ක්‍රමයෙන් වැඩි වෙනවා. මැග්නීසියම් අයන අඩු කරොත් වැඩක් නැහැ. මැග්නීසියම් අයන සාන්ද්‍රණය ඒ කියන්නේ මැග්නීසියම් අයන නැති කරොත් වැඩක් නැහැ. මැග්නීසියම් අයන සාන්ද්‍රණය අඩු කරොත් ඒකම මැග්නීසියම් අයන සාන්ද්‍රණය අඩු කරොත් මොකද වෙන්නේ?
ප්‍රතික්‍රියාව ලෙචට්ලියේ මූලධර්මයට අනුව අඩුවන මැග්නීසියම් අයන සාන්ද්‍රණය වැඩි කරගන්න මේක ඉදිරියට නැඹුරු වෙනවා. තේරුණාද? මේක ඉදිරියට නැඹුරු වෙනවා. එතකොට ප්‍රතික්‍රියාව මේකේ ධාරාව හොඳින් ගලනවා. තේරුණාද? හරි. ඒක එකක්. අනිත් එක තමයි හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය අඩු කරන්න. හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය අඩු කරන්න පුළුවන් මේකට තනුක අම්ලයක් පොඩ්ඩක් එකතු කරන්න. ඒක ක්‍රමයෙන් අඩු වෙනවා. ඒක අඩු වෙද්දී ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. තේරුණාද? ඔක ලෙචට්ලියේ මූල ධර්මයට අනුව තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ එක මැග්නීසියම් 2+ අයන සාන්ද්‍රණය මැග්නීසියම් 2+ අයන සාන්ද්‍රණය අඩු කිරීම මැග්නීසියම් 2+ අයන සාන්ද්‍රණය අඩු කිරීම. හරිද? දෙක හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය අඩු කිරීම. හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය අඩු කිරීම. හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය අඩු කිරීම. හරි. ලියන්න යටින් ලෙචට්ලියේ මූලධර්මයට අනුව සමතුලිත ප්‍රතික්‍රියාවක සමතුලිත පද්ධතියක පළවල සාන්ද්‍රණය අඩු කරන විට ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදුවේ. වරාය ඇතුළේ ලියන්න. සමතුලිතය දකුණට නැඹුරු වේ. සමතුලිතය දකුණට නැඹුරු වේ. සමතුලිතය දකුණට නැඹුරු වේ. සමතුලිතය දකුණට නැඹුරු වී සමතුලිතය දකුණට නැඹුරු වේ. එතකොට මොකද වෙන්නේ? කෝචේ හොඳට ක්‍රියා කරන ධාරාව වැඩි වෙනවා. එම නිසා බාහිර පරිපථය හරහා ගලා යන ධාරාව ක්‍රමයෙන් වැඩි වේ. ඒ නිසා බාහිර පරිපථය හරහා ගලා යන ධාරාව ක්‍රමයෙන් වැඩි වේ. හරි. 2012 ව්‍යුහගත රචනා 3 B කොටස 4 වෙනි ප්‍රශ්නය. ඉතින් අපි කතා කරන්නේ 2011 ප්‍රශ්නය.
බලන්න 2012 ප්‍රශ්නේ ගත් තියෙන්නේ. දෙදස් 12 දී පළවෙනි කොටස ටියුට් එකේ නම් 4 අඟ පහත දැක්වෙන සම්මත ඔක්සිහරණ විභව සලකන්න. හරිද? E සම්මත Br2 ලික්විඩ් එක යනවා Br- වලට. ඒක විභවය 1.07 වෝල්ට්. E සම්මත I2 ඝනය යනවා I- 1 වලට. මේක විභවය 0.54 වෝල්ට්. ඔතන ඔක්සිහරණ විභවයන් තමයි දීලා තියෙන්නේ. හොඳේ. හැම තිස්සෙම දෙන්නේ ඔක්සිහරණ විභවයන්. හරිද? පළවෙනි ප්‍රශ්නේ. 1 මවුල ඝන ඩෙසිමීටරයේ ජලීය පොටෑසියම් අයඩයිඩ් ද්‍රාවණයකට ද්‍රව බ්‍රෝමීන් එක් කළ විට සිදු වෙතයි ඔබ අපේක්ෂා කරන ප්‍රතික්‍රියාව කුමක්ද? මොකද වෙන්නේ කියලා අහනවා. E සම්මත Br2 ලික්විඩ් Br- මේකේ විභවය 1.07 වෝල්ට්. E සම්මත I2 ඝනය I- යාම විභවය 0.54 වෝල්ට්. එතකොට පළවෙනි කොටසෙන් අහන්නේ ජලීය පොටෑසියම් අයඩයිඩ් ද්‍රාවණයක් කියනවලු. ඒකේ සාන්ද්‍රණය 1 මවුල ඝන ඩෙසිමීටරයට. ඔකට දානවලු ද්‍රව බ්‍රෝමීන් Br2 ලික්විඩ් එක දානවා. මොකද වෙන්නේ කියලා අහනවා. මොකද වෙන්නේ අතර? බ්‍රෝමීන් සහ අයඩින් ආවර්තතාවය කොහොමද ඉන්නේ? කවුද ඉන්නේ? ක්ලෝරින් බ්‍රෝමීන් අයඩින්. ක්ලෝරින් බ්‍රෝමීන් අයඩින්. අයඩින් යටයි. හරි. ඔය ඉහළ තියෙන ඒවට පුළුවන් පල්ලෙහා තියෙන විස්ථාපනය කරන්න. හරිද? ක්ලෝරින් බ්‍රෝමීන් අයඩින්. එතකොට බ්‍රෝමීන්ට පුළුවන් I2 විස්ථාපනය කරන්න. KBr හදනවා. සක්‍රියතාවයෙන් වැඩි එක්කෙනා කවුද? ප්‍රතික්‍රියාශීලීතාවයෙන් වැඩි එක්කෙනා බ්‍රෝමීන්. ඔක්සි හරණය වෙන්න කැමති එක්කෙනා කවුද? ඔක්සි හරණය වෙන්න කැමති එක්කෙනා බ්‍රෝමීන්. කොහොමද කියන්නේ මේ බලන්න. ඔක්සි හරණ විභවය වැඩි එක්කෙනා බ්‍රෝමීන්. හරි. ඔක්සි හරණ විභවය අඩු එක්කෙනා අයඩින්. Br2 ලික්විඩ් එක දාපු ගමන් Ki වලට KBr හැදෙනවා. ඒක මෙතන KBr හැදෙන ගමන් I2 අයින් වෙනවා. I2 ජලීය ද්‍රාවණයක් විදිහට තමයි යන්නේ. තේරුණාද? ඔක තමයි ප්‍රතික්‍රියාව. ඔක නිවරන් හරි. ඉහත පරීක්ෂණයේදී ඔබ අපේක්ෂා කරන වර්ණ විපර්යාසය. බ්‍රෝමීන් දියර ටික බ්‍රෝමීන් ලික්විඩ් එක මේ පොටෑසියම් අයඩයිඩ් අවර්ණ ද්‍රාවණයක්
I2 හදනවා කියන්නේ දුඹුරු පාට යනවා. හරි. KI ද්‍රාවණීය වර්ණය දුඹුරු පාට හැරෙනවා. බ්‍රෝමින් වල වර්ණය නැතිලා යනවා. ඊට පස්සේ දෙවෙනි කොටස. පහත සඳහන් විද්‍යුත් රසායනික සමීකරණ සලකන්න. මැග්නීසියම් ඝනය 2H+ අයන ජලීය ද්‍රාවණයක් එක්ක මැග්නීසියම් 2+ අයන හැදෙනවා. හයිඩ්‍රජන් අයින් වෙනවා. ඕක තමයි මැග්නීසියම් ලෝහය අම්ලයකට දැම්මට පස්සේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව නේද ඕක. ඕක විද්‍යුත් රසායනයත් එක්ක බැලුවොත් මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන දෙක ගන්නවා කවුද? H+. H+ දෙන්නේ කොයි ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන හයිඩ්‍රජන් වායු වෙලා පිට වෙලා යනවා. ඕක තමයි වෙන්නේ. ඉහත මේ විද්‍යුත් රසායනික සමීකරණය සලකන්න ඉහත ප්‍රතික්‍රියාවට අනුකූලව ගැල්වානීය කෝෂයේහි කැතෝඩීය ප්‍රතික්‍රියාව ලියන්න. ඉහත ප්‍රතික්‍රියාවට අනුකූලව ගැල්වානීය කෝෂයේහි කැතෝඩීය ප්‍රතික්‍රියාව ලියන්න. බලමු. කැතෝඩීය ප්‍රතික්‍රියාව කියන්නේ ඔක්සි හරණ ප්‍රතික්‍රියාවනේ. කැතෝඩීය ප්‍රතික්‍රියාව එනම් IH+ ධන ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා හයිඩ්‍රජන් හැදෙන එක. හැබැයි හයිඩ්‍රජන් H2 විදිහට හැදෙනවා. නම් H2 හැදෙනවා නම් ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් එනවා H+ දෙන්නෙක්. ඕක තමයි කැතෝඩීය ප්‍රතික්‍රියාව. භෞතික තත්ත්ව අනිවාර්යයෙන් තේරුණාද? නියත කෝෂය නිරූපණය කිරීම සඳහා සම්මුතිය අංකණය ලවණ සේතුවක් අඩංගු කරමින් ලියලා සම්මුතික අංකණය ලවණ සේතුවක් එක දාලා ලියන්න පුළුවන්. ඔක්සි හරණය වෙන්නේ කවුද? H+. ඔක්සිකරණය වෙන්නේ මැග්නීසියම්. එහෙනම් මැග්නීසියම් ඝනය මැග්නීසියම් 2+ ජලීය ද්‍රාවණය 1 මෝල් ඝන ඩෙසිමීටරයට ලවණ සේතුව H+ අයන ද්‍රාවණය 1 මෝල් ඝන ඩෙසිමීටරයට H2 gas. හරිද? සම්මත සම්මුතිය අංකණය. තේරුණාද? 3. ඉහත කෝෂ ප්‍රතික්‍රියාව ඉදිරියට යන විට එන්ට්‍රොපිය වැඩි වේද අඩු වේද නැතහොත් නියතව පවතී. එන්ට්‍රොපිය ඉහත කෝෂ ප්‍රතික්‍රියාව සලකන්න. මැග්නීසියම් ඝනයක එන්ට්‍රොපිය ඉතාමත් අඩුයි. එන්ට්‍රොපිය කියලා කියන්නේ මොකද්ද? අහඹුතාවය. තේරුණාද? එන්ට්‍රොපිය කියලා කියන්නේ අහඹුතාවය. ඝනවල අහඹුතාවය ඉතාමත් අඩුයි. ද්‍රවවල අහඹුතාවය ඝනවලට සාපේක්ෂව වැඩි. වායු වල අහඹුතාවය ඝන සහ ද්‍රව වලට සාපේක්ෂව ගොඩක් වැඩි. දැන් මෙතන ජලීය ද්‍රාවණයක H+ අයන ඉන්නවා. ඝනයක් විදියට මැග්නීසියම් ඉන්නවා. මේ දෙකම මැග්නීසියම් ඝනය විදියට ඉන්න එක්කෙනා ජලීය ද්‍රාවණයක. ඒත් එන්ට්‍රොපිය වැඩි වෙනවා. H+ ජලීය ද්‍රාවණයේ ඉඳලා වායු බවට පත් වෙනවා. ඒත් එන්ට්‍රොපිය වැඩි වීම.
ලියන්න එන්ට්‍රොපිය වැඩි වී තුන්වෙනි කොටසට අදාළව එන්ට්‍රොපිය වැඩි වී එන්ට්‍රොපිය වැඩි වී හරි T උෂ්ණත්වයේදී ඉහත ප්‍රතික්‍රියාව සංසිද්ධව මෙන්න මේ T උෂ්ණත්වයේ T කියන කෙල්වින් උෂ්ණත්වයකදී මේ ඉහත කෝෂ ප්‍රතික්‍රියාව සංසිද්ධව සිදුවීම සඳහා එන්තැල්පි වෙනස ඩෙල්ටා X සහ ඩෙල්ටා S අතර තිබිය යුතු සම්බන්ධතාව කුමක්ද කියලා අහනවා. හරි. ප්‍රතික්‍රියාව සංසිද්ධ වීම නම් ප්‍රතික්‍රියාව සංසිද්ධ නම් අනිවාර්යෙන් ඩෙල්ටා G අගය මොකද වෙන්න ඕන? ඩෙල්ටා G අගය බිඳුවට වඩා අඩු වෙන්න. තේරුණාද? ඩෙල්ටා G අගය බිඳුවට වඩා අඩුයි නම් ප්‍රතික්‍රියාව සංසිද්ධයි. හරිද? ඩෙල්ටා G අගය බිඳුවට වඩා වැඩි, ඒ කියන්නේ ධන අගයක් නම් ප්‍රතික්‍රියාව සංසිද්ධ නැහැ. ඩෙල්ටා G අගය බිඳුවට වඩා අඩුයි, ඒ කියන්නේ ඩෙල්ටා G අගය ඍණ අගයක් නම් ප්‍රතික්‍රියාව සංසිද්ධයිනේ. ඩෙල්ටා G අගය බිඳුවට වඩා අඩුයි නම් සංසිද්ධයි. දන්නවා ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. කොහොමනේ මේ සංසිද්ධව සිද්ධ වෙන්න සඳහා එන්තැල්පි වෙනස සහ එන්ට්‍රොපි වෙනස අතර තිබිය යුතු සම්බන්ධතාවය. දැන් මේක බිඳුවට වඩා අඩු වගයක් නම් මේක බිඳුවට වඩා අඩු වගයක් නම් ඩෙල්ටා මේක තමයි අපි සම්බන්ධතාව වෙන්නේ. මෙතන ඩෙල්ටා G ගැන සඳහනක් කරලා නැහැ මෙයාලා. එන්තැල්පි වෙනස අනිවාර්යෙන් දැන් එන්තැල්පි වෙනස මේ මුළු එක ඍණ වෙන්න ඕනේ. මේ සම්පූර්ණ එක. T කියන්නේ මේ T උෂ්ණත්වය අපි සලකමු අර යාළ දීපු T උෂ්ණත්වය. T උෂ්ණත්වයේදී ඉහත ප්‍රතික්‍රියා සංසිද්ධ වීම සඳහා එන්තැල්පි වෙනස සහ එන්ට්‍රොපි වෙනස අතර තිබී යුතු සම්බන්ධතාව. ඕක සංසිද්ධව සිද්ධ වෙනවා නම් සංසිද්ධ නම් ඩෙල්ටා G ඍණයි. සංසිද්ධ වෙන්න ආරම්භ වෙන මොහොතේ ඩෙල්ටා G ගේ බිඳුවයි. සංසිද්ධ වීම ආරම්භ වෙයි. හරි ඒක වැඩ උඩ. ඒ කියන්නේ සමතුලිත ප්‍රතික්‍රියාවක් ගත්තොත් ඒක ඩෙල්ටා G ගේ බිඳුවයි. හරි. සමතුලිත ප්‍රතික්‍රියාව ඩෙල්ටා G සමානයි බිඳුවයි. හරි. එතකොට මේක සමතුලිතයක් විදිහට ක්‍රියා කරනවා. ඩෙල්ටා H එම නිසා ඩෙල්ටා H සමානයි එතකොට මේක බිඳුවයි T ඩෙල්ටා S කියලා ගන්න පුළුවන්. ඕක තමයි සම්බන්ධතාව. හරි නේද? හරි. 2012 ප්‍රශ්නෙත් ඔතන ඉවරයි.